සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අදත් මේ සුපින්බර අරුණෝදයේම අපි ශ්‍රවණය කරන්නට ලැහැත්ති වෙන්නේ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු සද්ධර්මයේ. පින්වතුනේ, එක් අවස්ථාවක අපගේ ශාස්තෘන් වහන්සේ හිමාල පර්වත රාජයා ළඟ භික්ෂු සංඝයා එක්ක වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ මේ පොළොවෙන් පුංචි ගල් කැටයක් තමන් වහන්සේගේ ශ්‍රී හස්තයට අරගත්තා. ඒ ගල් කැටය අරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ හිමාල පර්වත රාජයාද ගොඩාක් විශාල තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තිබෙන මේ ගල් කැටයද? ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, හිමාල පර්වත රාජයාම සුවිශාලයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබෙන්නේ ඊටාම කුඩා ගල් කැටයකි. බුදුරජාණන් වහන්සේ වදාලා, ආන්නේ වගේමයි මේ සත්වයෝ අතරින් ධර්මාවබෝධයක් කරගෙන මරණින් මත්තේ මේ ජීවිතේ සැපවත් කරගන්නේ ඉතා සුළු ප්‍රමාණයයි. බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව අහිමි වෙනවා. හිමාල පර්වත රාජයා වගේ සුවිශාල සත්ව කොට්ටාසයක් දුකම උරුම කරගන්නවා. ඉතා සුළු පිරිසක් ධර්මයෙන් සැනසුණු ජීවිත ඇති කරගන්නවා. එහෙමනම් පින්වතුනේ, මේ ජීවිත කාලේ අපිට තියෙන අභියෝගයක් සුළු පිරිස අතරට එකතු වීම. ගොඩාක් පිරිස අතරට එකතු නොවි සුළු පිරිස අතරට එකතු වෙන්න. අපි හැමදෙනාට ජීවිතේ පෞද්ගලික අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ අපි එක එක්කෙනා පෞද්ගලිකව අපේ ජීවිතයට ධර්මයේ ගලපා ගත්තොත්. ඒ නිසා මේ ගත වෙන ජීවිත කාලේ මොහොතක් මොහොතක් පාසා උදා වෙන රාත්‍රියක්, උදා වෙන දහවලක් ගානේ ජීවිතය අවසන් වෙන තැනට ඇදෙමින් තියෙනවා. එහෙම ඇදෙමින් තියෙන ජීවිතේ සුළු පිරිස අතරට එකතු වෙන්න අපි වෑයම් කරන්න ඕන. ඒ අදහස හොඳට හිතේ තබාගෙන අද ධර්මයේ අපි ශ්‍රවණය කරමු. මේ දේශනාවට දායකත්වයෙන් දරන්නේ මීගමුව කට්ටුවේ පදිංචිව සිට මීට වර්ෂ 11කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් පියසීලී රාජපක්ෂ මෑණියන්ට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින් අනුමෝදන් කරන අදහසින් පින්වත් දූ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් පින්වතුනේ, අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ ධම්මපදයේ පණ්ඩිත වර්ගයේදී ඊටාම සුන්දර අර්ථයක් වදාලා. පින්වතුන්ලාටත් ඒ අර්ථය, ඒ උතුම් ගාථාව තිරේ දර්ශනය වේවි. අපි ගාථාව සජ්ජායනා කරමු. න
හේතුන පරස්ස හේතු නපුත්ත මිච්චේන ධනං රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා නුවණැති කෙනා කිසිවිට තමා වෙනුවෙන් පවක් නොකරයි ඒ අයුරින්ම කිසිවිට අනුන් වෙනුවෙන් පවක් නොකරයි දහමින් තොරව ලබනා දරුවෙකුත් කිසිවිටක නොපතයි රටක් හෝ ධනයක් හෝ දියුණුවක් නොමගකින් නොපතයි සැබවින්ම ඔහු සිල්වතෙක්මයි නැනවතෙක්මයි දැහැමියෙක්මයි බුදුරජාණන් වහන්සේ වදාළා කොහොමද සිල්වතෙක් වෙන්නේ කොහොමද නැනවතෙක් වෙන්නේ කොහොමද දැහැමියෙක් වෙන්නේ න අත්ථ හේතුන පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං රට්ටං ඔහු තමා උදෙසාවත් පාපයක් කරන්නේ නැත අනුන් උදෙසාවත් පාපයක් කරන්නේ නැත තමාගේ ජීවිතේ රැකගන්න කියලා පව් කරන්නෙත් නෑ තමන්ගේ හිත මිත්‍රයන්ගේ තමන් ආදරය කරන අයගේ ජීවිතේ රැකගන්න කියලාවත් පව් කරන්නේ තමන්ගේ දරුවෝ නිසාවත් පාපයක් කරන්නේ ධනෙ නිසාවත් රටක් නිසාවත් පාපයක් කරන්නේ කොටින්ම ඔහු න ඉච්ඡේය ධම්මේන සමිද්ධි මත්තනෝ අධාර්මිකව ලබන දියුණුවක් ඔහු කැමති වෙන්නේ නැහැ ආන්නේ බඳු කෙනාට ධර්මයටම ආසා කරන ධර්මයේ තුලම ජීවත් වෙන්න කැමති ධර්මයෙන්ම සතුටු වෙන ධර්මානුකූල දියුණුවක්ම පතන කෙනාට තමයි කියන්නේ සිල්වතා එයාගේ කායික ක්‍රියා ධර්මානුකූල කරගන්නවා ඉතින් ඔහු සිල්වතෙක් වචන ධර්මානුකූල කරගන්නවා ඔහු සිල්වතෙක් පැවැත්ම ධර්මානුකූල කරගන්නවා ඔහු සිල්වතෙක් ඔහුගේ හිතුවිලි දැහැමි කරගන්නවා ඔහු සිල්වතෙක් ඒ සිල්වතා ඒ නැනවතා ඒ දැහැමි පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම අර සුළු පිරිස අතරට එකතු වෙනවා සුළු පිරිස කියලා කිව්වේ මේ සසර ගමනින් නිදහස් වෙන පිරිස අතරට සංසාර ගමනේ යලි යලි දුකටපත් වෙන්නේ නැතුව සසර ගමනින් නිදහස් වෙන පිරිස අතරටපත් වෙන්න අන්න ඒ බඳු කෙනෙකුට තමයි පින්වතුනේ අවස්ථාව ලැබෙන්නේ සිල්වතෙකුට ගුණවතෙකුට දැහැමි පුද්ගලයෙකුට නැනවතෙකුට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සැවැන් නුවර වෙළඳ පිරිස ධර්ම දේශනාවක් සූදානම් කළා. සැවැන් නුවර වෙළෙන්දෝ ටික එකතු වෙලා ඔක්කොම වෙළඳ සමිතියේ කතා වෙලා රැයලි වෙනකන් බණ අහන්න මේ ධර්ම දේශනා මේ රැයක් කෙලි වෙනකන් ධර්ම දේශනාවක් සූදානම් කළා. එතකොට මේ වෙළෙන්දෝම දහම් මණ්ඩපේ ගහලා ගොඩාක් මහන්සි වෙලා ඔන්න හවස 6-7 වගේ වෙනකොට ධර්ම දේශනා ආරම්භ වුණා. අර වෙළඳ පවුල්වල ඔක්කොම ඇවිල්ලා දැන් බණ අහන්න වාඩි වුණා. වාඩි වෙලා දැන් ටිකක් වෙලා දහම් කතාව කරගෙන යද්දී එක එක්කිනාට එක ඒවා මතක් වෙන්න ගත්තා. ඇතමෙකුට තමන්ගේ ගෙවල් දොරවල් මතක් වුණා. ඇතමෙකුට හෙට තියෙන වැඩ රාජකාරි මතක් වුණා. ඇතමෙකුට හෝදපු නැති රෙදි මතක් වුණා. ඇතමෙකුට ගෙදර මේ වත්තේ ඉදිලා තියෙන මොනවා හරි පළතුරක් මතක් වුණා. ඒව රැකගන්න ඕනේ කියලා. නොයේක් දේ මතක් වුණා. එක්කිනා දෙන්න හීන් සීරුවේ නැගිට්ටා. නැගිටලා හිමීට බණ ඇහෙන සීමාවෙන් අයින් වෙලා ගෙවල් වලට ගියා. අවසානයේ ධර්ම දේශනාව රැය එළි වෙනකන් අපිද බණ අහන්නෙමු කියලා එකතු වුණාට
ධර්ම දේශනාව අවසන් වෙන වෙලාව වෙනකොට සෑහෙන පිරිසක් අඩු වුණා. එළි වෙනකොට පොඩ්ඩයි බණ ඇහුවේ. ඉතින් දහම් කතාව අවසන් වෙලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි කොහොමද ඒ වෙලෙන්දන්ගේ ධර්ම ශ්‍රවණය සාර්ථකව සිද්ධ වුණාද? එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුළු පිරිසක් නම් ඒ දහම් කතාවෙන් සාර්ථක ඵල නෙලා ගත්තා. රාත්‍රී එළි වෙනකන් ඒ අය බණ ඇහුවා. ඇතමෙක් දහම් මණ්ඩපයේටම වෙලා ඒ තැනට හේතු වෙලා නිදාගත්ත බණ ඇහුවේ නෑ. ඇතමෙක් දහම් මණ්ඩපෙන් ටිකක් දුරට ගිහිල්ලා ඔහේ කතා කර කර හිටියා බණ ඇහුවේ නෑ. ඇතමෙක් ස්වාමීනි දහම් මණ්ඩපේ සීමාවෙවත් ඉන්නේ නැතුව නැගිටලා යන්නම ගියා. ටික දෙනෙක් තමයි ධර්ම කතාවෙන් සාර්ථක ඵල නෙලා ගත්තේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුන්ට මහණෙනි අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. මේ මිනිස්සු අතරින් යම් මිනිස්සයෝ කොටසක් සසර කතරින් එතර වෙලා සැනසීමටපත් වෙනවා නම් ඒ අය ටික දෙනයි. අථායන් ඊතරා පජා අවශේෂ වූ බොහෝ ප්‍රජාව තීරමේවානු දහවති සංසාරෙටමයි යන්නේ. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. තථාගතයන් වහන්සේ නමක් විසින් ඊතා පිරිසිදුව පවසන ලද මේ සම්බුදු සසුන තුල යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූලවම ජීවිතය ගත කරනවා නම් තේජන පාරමිසන්ති ආන්න එබඳු උදවියට තමයි මච්චු දෙහියන් සුදුත්තරං මේ අතිශයින්ම දුෂ්කර වූ මාර උගුලෙන් ගැලවිලා සංසාරයෙන් එතරට යන්න පුළුවන් වෙන්නේ නිවන් දොරට විවර වෙන්නේ ඕන්ටයි. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ටික දිනයි බේරෙන්නේ. බොහෝ දෙනෙක් සසරටම යනවා. බුදුරජාණන් වහන්සේ ඔය ගාථාවන් ඊටාම මිහිරට දේශනා කළේ අර වික්ෂුන් සියලු දෙනා වහන්සේලාට ඔය ගාථා ප්‍රයෝජනවත් වුණා. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අථායන් ඊතරා පජා තීරමේවානුධාවති. යම් කෙනෙක් ගැලවිලා සසරින් ඊතර වෙයි නම් මේ දුකින් මිනිසුන් අතර ඔවුන් නැත්තේ ඊතා සුළු පිරිසකින් අනෙක් ජනයා මෙලොව සිටිනා ඇදී අයි දුක වෙත නිතින්. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමිසන්ති මච්චු දෙයං සුදුත්තරං. මෙනවින් දෙසු බුදු බණ අසා සිත පහදාගෙන දහමට අනුව හැසිරෙන දහම තුල සිත පිහිටන යමෙක් වෙතිනම් මෙලොවේ ඔවුන් සසරෙන් එතෙර වෙත්මය මාරයාගේ කෙලෙස් ගැටයින් ගැලවීම දුෂ්කර දෙයක්මයි. මාරයාගේ මේ කෙලෙස් ගැටයෙන් ගැලවීම නම් ලේසි නෑ. ඊටාම සුළු පිරිසක් මේ කෙලෙස් ගැටෙන් ගැලවිලා පැන ගන්නවා. පැන ගන්නට දෙන්නේත් නෑ ලේසියෙන්. මේ ඇස කන නාසය දිවකය මනස කෙරෙහි මමය මගේය මට අයිතිය කියලා බැඳිලා ඉන්න මේ සත්වයාට මාරයා ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ.
එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට දහම් දෙසමින් හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා දහම අසමින් ධර්මයේ කෙරෙහිම හිත ප්‍රමුදිත වෙලා නීවරණ පහ වූ හිතින් බණ අහනවා. තව සුළු මොහොතකින් මේ භික්ෂුන් වහන්සේලාට සද්ධර්මය අවබෝධ වෙනවා කියලා මාරයා දැක්කා. වහා සැනකින් මාරයා ක්‍රියාත්මක වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසමින් ඉද්දි ඒ භික්ෂූන් වහන්සේලා සවන් යමාගෙන බණ අහගෙන ඉද්දි මේන්න මෙතෙන්ට එනවා කකුල් වල මඩ තවර ගත්ත කෙවිතක් අතින් ගත්ත ගොවි මහත්තයෙක්. ඇවිදිලා හරියට හරහට හිටගත්තා. හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණයන් වහන්සේ මගේ හරක් ටික එහෙම මේ පැත්තේ ආවා දැක්කද? එතකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා මේ භික්ෂූන්ගේ ධර්මාවබෝධයට බාධා කරන්නේ කවුද? භික්ෂූන්ගේ දහම් කතාවට බාධා කරන්නේ කවුද? භික්ෂූන්ගේ ධර්ම ශ්‍රවණයට බාධා ඇති කරන්නේ කවුද? ඇයි පින්වතුනි භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ දෙස බලාගෙන ආසාවෙන් බණ අහමින් ඉද්දී හරහට ඇවිල්ලා හිටගත්ත ගමන් භික්ෂූන්ගේ අරමුණ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට අවස්ථාව දුන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මාරයා කියලා දැනගෙන කෙලින්ම මාරයාට කතා කළා. "ඒයි මාරය, ඔහේගේ හරක් ඔහේම හොයා ගන්නවා." එතකොට මාරයා බුදුරජාණන් වහන්සේට කියනවා, "ශ්‍රමණය, ඔය ඇස මගේ කිව්වා." බුදුරජාණන් වහන්සේ වදාලා, "හරි මාරය, ඇස නුඹේ. ශ්‍රමණේ කනත් මගේ, මාරේ කනත් නුඹේ. ශ්‍රමණේ ඔය නාසය මගේ, හොඳයි මාරේ, නාසයත් නුඹේ. ශ්‍රමණේ ඔය දිවත් මගේ, මාරේ දිවත් නුඹේ. ශ්‍රමණේ ඔය කය, ඒකත් මගේ, හරි මාරේ, කයත් නුඹේ. ශ්‍රමණේ ඔය මනස, ඒකත් මගේ, හොඳයි මාරය, ඒකත් නුඹේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රමණය. යම්කිසි කෙනෙක් ඔය ඇස කන නාසය දිවකය මනස මම මගේ මගේ ආත්මය කියලා අල්ලාගෙන ඉන්නවා නම් ඒ ඈයෝ ටිකත් මගේ කිව්වා." බුදුරජාණන් වහන්සේ වදාලා, "හරි මාරය, ඇස කන නාසය දිවකය මනස ගැන මම මගේ ආත්මය කියා අල්ලා සිටින සියලු දෙනාත් නුඹගේ. හොඳයි. යම්කිසි කෙනෙක් ඇස කන නාසය දිවකය මනස කියන මේ හය මම නොවේ, මගේ නොවේ, මගේ වසඟේ පැවැත්විය හැකි මාගේ ආත්මය නොවේ කියලා අඳුනාගෙන ඇල්ම බැහැර කළොත් ඒ අයට උඹ මොකක්ද කියන්නේ?" එතකොට මාරයා කියනවා, "ශ්‍රමණය, ඒ අය මගින් නිදහස්. ඒ අය ගැලවුණා." එතකොට අර භික්ෂුන් වහන්සේලා ඔක්කොටම ඒ ගැන අවධානය යොමු වුණා. ඒ භික්ෂුන් වහන්සේලා ඔක්කොම නිදහස් වුණා. ගැලවී ගියා. බලන්න පින්වතුනි, මාරයාගේ මේ කෙලෙස් ගැටින් නිදහස් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නම් නොවේ. හැබැයි ඊට සුළු පිරිසක් බේරී පැන ගන්නවා. ඒ බේරී පැන ගන්න සුළු පිරිසට අපි කියනවා පින්වන්තයෝ කියලා. ඒ කාලේ තමයි එබඳු පින්වන්තයෝ බොහෝ කොට හිටියේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහිරේ වැඩ ඉද්දි භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට පැමිණෙනවා. දුරදීම භාග්‍යතුන් වහන්සේ දැක්කා ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනා ධර්මාවබෝධයේ පිණිස මේරු හිත් ඇතිවයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් තමන් වහන්සේ ළඟට වඩින්න පෙරම අදිෂ්ඨාන කරලා ඉවරයි. මේ භික්ෂූන් අද තථාගතයන් වහන්සේ ළඟ වාඩි වුණාම ඒ වාඩි වී සිටින අසුනේම සියලු කෙලෙස් ප්‍රහාණය වෙන විදිහේ ධර්මයක් මා මේ භික්ෂූන්ට දේශනා කරන්න ඕන. ඉතින් ඒ වාසනාවන්තයෝ, ඒ පින්වන්තයෝ 500 දෙනා ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාන් වහන්සේ ඒ 500 දෙනා වහන්සේට ධර්මයේ දේශනා කළ ගාථා 3යි. කන්හං ධම්මං විප්පහාය, නුවණැති පුද්ගලයා අකුසල් දුරු කරනවා. සුක්ඛං
භාවේත පණ්ඩිතෝ. ඒ වගේම ඔහු කුසලුත් වඩනවා. ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දුරමං. ඊට පස්සේ ගිහි ජීවිතය අත්හැරලා අනගාരിക බුදු සසුනට ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු වූ හුදෙකලා විවේකය ඔහු ලබා ගන්නවා. මේ අර භික්ෂුන් 500 ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. පිරිසුදු ජීවිතයක් ඇති මිනිසයා මොකද්ද කරන්නේ? අකුසල් අත්හරිනවා. පිරිසුදු ජීවිතයකට අකුසල් කිලුටක්. ඒ නිසා අකුසල් අත්හරිනවා. කුසල් වඩන්ට වෙහෙසෙනවා. ඔහු කුසල් වඩන්ට වෙහෙසෙද්දී ඔහුට ග්‍රහ බන්ධන විශාල බාධාවක් ලෙස දැනෙනවා. ගිහි ජීවිතින් නිදහස් වෙලා ඔහු පැමිණෙනවා බුදු සසුනට. බුදු සසුනේ පැවිද්ද ලැබූ කල්හි සාමාන්‍ය ජනතාවට අතිශයින්ම දුෂ්කර වූ ඒ විවේකේ ලබා ගැනීමේ වරම ඔහුට ලැබෙනවා. කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකානෝකං ආගම්ම විවේකේ යත්ථ දුරමං. නුවණැති කෙනා හැම විට දුරු කළ යුතුය අකුසල්. වැඩිය යුතුයමය ඔහු නිති සැප සදා දෙන කුසල්. නිදහස්ව තණ්හාවෙන් නිවන වෙත පැමිණීමෙන් ලෝ සතුන්ෙහි නොඇලෙන යම් අමා නිවනක් වෙද. ලෝ සතුන්ට ලේසියෙන් සමීප වෙන්න බැරි යම් අමෘත නිවනක් තිබෙනවද? තත්‍රාභි රති මිච්ඡේය හේත්වා කාමේ අකිංචනෝ. ඔහු අන්න ඒ විවේකයටමයි ඇලී සිටින්ට කැමති වෙන්නේ. කාමයේ අත්හැරලා දානවා. පරියෝද පෙය්‍ය අත්තානං චිත්ත ක්ලේශේහි පණ්ඩිතෝ. ඒ නුවණැත්තා තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙස් ඉවත් කරලා දාලා පාරිශුද්ධ වූ මනසක්, පාරිශුද්ධ වූ සිතක් ඇති කරගන්නවා. තත්‍රාභිරති මිච්ඡේය හිත්වා කාමේ අකිංචනෝ පරියෝද පෙය්‍ය අත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. කාම කිසිවක් ඇලුම් නොකරන ඔහුගේ හිත නම් ඇලී නිවනට. නුවණැති කෙනා මෙය දැන සිතේ ඇතිවෙන සියලු කෙලෙසුන් දුරුකොට හැම විටම සේදිය යුතුය මේ සිත. මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කැමති වෙන්නේ පින්වතුනේ බාහිර පිරිසුදු භාවයටයි. හිතක පිරිසුදු භාවය ගැන ගොඩාක් අයට අවධානයක් නැහැ. නමුත් මේ ජීවිතේ ගත කරනකොට අප විසින් පිරිසුදු කරගත යුතුම දේ මොකද්ද? හිතයි. හිත හොඳට පිරිසුදු තියාගන්නවා නම් මේ මිනිස්යාගේ ජීවිතයට දියුණුවක්ම යහපතක්ම ඇති වෙනවා. ඒ නිසා හිත පිරිසුදු කර ගැනීම ගැන තමයි භික්ෂුවගේ අදහස මූලිකව පිහිටන්නේ. ඒක නා හිත පිරිසුදු කරගන්න කැමති වෙනවා හරියට සුදෝවන් වස්ත්‍රයක් කිලුටක් ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්නවා වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තේර ගාථාවේදී පිරිසුදු ජීවිතයක් කැමති කෙනා තමන්ගේ තියෙන සුළු වරද කෙස් ගහක තැවරෙන තරම් සුළු වරද පවා වලාකුලක් වගේ දකින්නවා කියනවා. වලාකුලක් වගේ දැකලා එය පිරිසුදු කරගන්න මහන්සි වෙනවා. යම් කිසි මිනිසෙක් කැමති නම් පිරිසිදුව ඉන්න ඒ පිරිසුදු මිනිසයා චූට්ටක් ගෑවුණත් තමන්ගේ ශරීරයේ කිලුටක්
ඒක ඉක්මනට සුද්ධ කරගන්නවා. මොකද එයා කැමති ලස්සනට ඉන්න. එයා කැමති පිළිවෙලට ඉන්න. එයා කැමති නෑ පොඩ්ඩක්වත් අපිරිසුදු බවට. ඔන්න ඔය වගේ කෙනෙක් කැමති වෙනවා නම් ජීවිතේ පිරිසුදු බව, හිතේ පිරිසුදු බව, තමන් ගත කරන දිවි පැවැත්මේ පිරිසුදු බව, ඒ පිරිසුදු බව කැමති තැනැත්තාට පිරිසුදු ජීවිතයක් උපදව ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච මොහොතක ඒ උදෙසා තියෙන ගුණදහම් වඩා ගන්නට අපි ආසා කරන්න ඕන. මොනවද මේ ගුණදහම්? යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං. යම් කෙනෙකුගේ සිත බොජ්ජංග ධර්ම තුල ඊටා හොඳින් දියුණු වෙලා තියෙනවා නම් සියලු බැඳීම් දුරු කරලා ආදාන පටිනිස්සග්ගේ අනුපාදායයේ රත, සියලු බැඳීම් දුරු කරලා උපාදාන රහිත වූ අමා නිවනීම හිත ඇලී තියෙනවා නම් ආශ්‍රවයන් ක්ෂය කරපු ඒ රහතුන් තමයි නුවණින් බබලන්නේ. උන්වහන්සේලා තමයි මේ ලෝකේ පිරිනිවන් පාන්නේ. ඒ උතුමන් පිරිනිවන් වඩිනවා. යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගේ අනුපාදායයේ රතා කීනාසවා ජුතිමන්තු තේලෝකේ පරිනිබ්බුතා. යම් කෙනෙකුගේ සිත නිවන වෙත යන දහමේ වැඩෙයි නම් මනාකොට හොඳින් එහි පිහිටා සිත කෙලෙසුන් බැහැර කොට නිවනට ඇලුම් කොට නුවණින් බබලනායේ නිකෙලෙස් මුනිවරුන් වෙත්නම් ඔවුන් මේ හැම ලෝකයෙන් මිදී පිරිනිවී යති. ලෝකෙන් නිදහස් වෙලා පිරිනිවනට වැඩියේ ඒ රහතුන් කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට හරි පුදුම සහගතයි පින්වතුනි. සංසාරේ රැස් කරපු පින කියන දේ අර 500 දෙනා වහන්සේම රහතන් වහන්සේලා බවට පත් වුණා. නිදහස් වුණා. නිදහස් වෙන සුළු දෙනා අතරට ඒ උතුමන්ට එකතු වෙන්න ලැබුණා. ඒ හින්දා පින්වතුනි අපි උත්සුක වෙන්න ඕන, අපි උත්සාහවත් වෙන්න ඕන මේ ජීවිත කාලේ බුද්ධ ශාසනයක පිහිට ලබන සුළු පිරිස අතරට එකතු වෙන්න. තෙරුවන් සරණේ පිහිටා සිටින, බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සඟරුවන ගැන තියෙන ප්‍රසාදය කිලුටු කරගන්නේ නැති, වෙන වෙන සරණවල් පස්සේ යන්නේ නැති, ගුණවත් සත්පුරුෂය අසුරු කරන්න පුළුවන් භූමිකාව වනසා ගන්නේ නැති ජීවිත උපදව ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ ටික දෙනා අතරටවත් එකතු වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙම උත්සාහවත් වෙන්න පුළුවන් වෙන්නේ පින්වතුනේ සසර ගමනක තියෙන ඇත්ත ස්වභාවය කෙනෙක් හොඳට වටහා ගත්තාම. මේ සංසාර ගමන කියලා කියන්නේ හරීම බියකරු එකක්. හරීම බිහිසුණු එකක්. ඒ සසර ගමනක බිහිසුණු බව අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ වෙච්චි අතිශය සෝචනීය සිදුවීමකින් අපිට පහද ගන්න පුළුවන්. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ උපන්නේ ශාක්‍ය කුලේ. ඒ නිසාම ශාක්‍යයන් ශාස්ත්‍රුන් වහන්සේට විශේෂ නමකින් ආමන්ත්‍රණය කළා. ශාක්‍යයන්ගේ මහා මුනි. ශාක්‍යයන් අතර පහළ වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට ශාක්‍යෝ ගෞරව සම්මාන සත්කාර දැක්වේ. ඒ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ පසු වෙනකොට බුදුරජාණන් වහන්සේ තේ වෙනකොට
පිරිනිවන් පාන්ට ආසන්න සමයේ පසේ නදී කෝසල මහා රජුරුවන්ගේ පුත්‍රයා විදුඩභ කියන ශාක්‍යයා ශාක්‍ය වංශය ගැනම වෛරයක් බැඳගත්තා. ශාක්‍ය වංශය ගැන කිපුණු සිතින් ශාක්‍යයන්ව ඝාතනය කරන්නට සමූල ඝාතනය කරන්නට පැලැනක් හැදුවා. ඒ පැලැන හදලා මහා සේනාවක් අරගෙන ශාක්‍යයන් සමූල ඝාතනය කිරීම පිණිස විදුඩභ පිටත් වෙනවා. ඒ පිටත් වෙද්දී එක ගල්තලාවක් මතින් යන්න තිබුණා. ඒ ගල්තලාව මත කොළ නැති රුක් සෙවණක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව පේනවා. එතකොට විදුඩභ සේනාව නවත්තලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතරම් මේ සෙවණ සහිත ගස් තිබෙද්දී මේ කොළ නැති ගහක් යට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා විදුඩභ මාගේ වංශයේ මාගේ ඥාතීන් සමූල ඝාතනයකට ලක් වෙන්නට තිබෙද්දී මං කොහොමනම් හේවණක් යට ඉන්නද? එතකොට විදුඩභ හැරුණා. ඒ මොහොතේ විදුඩභ යලි හැරී ගියා. නමුත් විදුඩභගේ හිතේ තියෙන කොරෝදේ පැසවනවා. ආයිමත් වතාවක් සේනාව අරගෙන නික්මුණා. බුදුරජාණන් වහන්සේ වතාවේ එර්දියක් කළා. ඒ එර්දි ප්‍රාතිහාර්ය මෙහෙම එකක්. විදුඩභගේ සියලු සේනා රථ එක් ගල් තලාවක එරෙන්ට සැලැස්සුවා. ගල් තලාවක එකපාර රථ ටික යට ගියා එරුණා. බුදුරජාණන් වහන්සේ එහෙම එරදී පෙළහරකිමුත් මේක වැළැක්වුවා. නමුත් විදුඩභ අත්හැරියේ විදුඩභ යලි සේනා සූදානම් කරගෙන යලි වතාවක් එනවා. ඒ එනකොට ශාස්ත්‍රුන් වහන්සේ එය ශාක්‍යයන්ගේ කර්ම විපාකයක් බව දැන බුදුරජාණන් වහන්සේ අත්හැරියා. බලන්න මහා හිරු මණ්ඩල වූ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී මහා රහතුන් වැඩ ඉද්දී ඒ ජම්බුද්වීපයේම අතිශයින් කුරිරු වූ මේ සිද්ධිය වුණා. විදුඩභ ශාක්‍ය ශාක්‍ය දේශයට කඩා වැදී ශාක්‍යයෝ සියලු දෙනා සමූල ඝාතනය කළා. පෙති ගගහ මැරුවා. ඊතා කුඩා ශාක්‍යයෙක්වත් ඉතුරු කළේ නැහැ. යම් මේ පුරුෂයෝ සිටිනවා නම් පුංචි ළමයි පවා ඝාතනය කළා. විශාල ලේ වැගිරීමක් සිද්ධ වුණා. ඒ භූමි භාගයේ සම්පූර්ණයෙන් ශාක්‍යයන්ගේ ලෙයින් පිඟී ගියා. ශාක්‍ය තරුණ කාන්තාවෝ 500 දෙනෙක් විතරක් ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත්තේ වද දීලා මරලා දාන්න. ඒ 500 දෙනාව එකම රැහැනක බැඳලා එකට ගැට ගහගෙන මේ 500 දෙනාව ඇදගෙන යනවා. ඇදගෙන යද්දී මේ 500 දෙනාට උහුලා ගන්න බෑ. තමන්ගේ මව් ඝාතනය කරලා, තමන්ගේ පියා ඝාතනය කරලා, සහෝදරයෝ ඝාතනය කරලා, දරුවෝ ඝාතනය කරලා, ස්වාමී පුරුෂයෝ ඝාතනය කරලා මේ තමන්ව මේ ඇදගෙන යන්නේ. ඒ ඝාතනය කරපු කුරිරු මනුස්ස ඝාතකයා තමයි මේ තමන්ව ඇදගෙන යන්නේ. මේ කාන්තාව 500 දෙනාම එක හඬකින් සාප කරනවා. ඒ විදුඩභ ඇතුළු පිරිසට එක දිගට සාප කරන්න පටන් ගත්තා. විදුඩභ මේක අහගෙන ටික දුරක් ගිහිල්ලා එක පාර කිව්වා. ඔය 500 දෙනාත් ඕනේ නැහැ. ඔය 500 දෙනාට මෙහෙම දනුවමක් දීපල්ලා. අතුයි කකුලුයි කපා දමාපල්ලා. කපලා උන් ඔහි ගොඩ ගහලා යමල්ලා. ලේ ගිහිල්ලාම මැරිච්ච දෙන් කිව්වා. අර කාන්තාවන්ගේ අත් කකුල් කැපුවා. අත් කකුල් නැති ශරීර එකට ගොඩ ගැහුවා. දැන් මේ ශරීරවලින් ලේ විදිනවා. මේ ශරීරවල රුධිරය අයින් වෙද්දී ශරීර අඩපණ වෙනවා. මෑලාගේ කේන්තිය බලවත් වෙනවා.
විදුඩබට තව තවත් සාප කරනවා. විදුඩබත් සේනාවත් නික්මී ගියා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම ඔක්කොම විහාරේ ඉඳලා බලාගෙන භාග්‍යතුන් වහන්සේ එරදිමත් භික්ෂුවකට කතා කළා. ඒ භික්ෂුවට කියනවා පින්වත් භික්ෂුව මේ මොහොතේ මාගේ දියණියවරු පිරිසක් විශාල අනතුරක සිටිනවා. භික්ෂුව ඔබ යන්ට ඒ මාගේ දියණිවරුන්ට පිහිටක් වෙන්න. ඇයලාගේ ජීවිතය අනතුරට පත් වෙන්න ඉඩ තියන්න එපා. ඒ භික්ෂුව අහසින් වැඩම කළා එතෙන්ට. 500ක් දෙනා අත්පා සිඳී ගිහිල්ලා ඒ තැන වැටී සිටිනවා. ඒ 500 දෙනාගේ දුර්වල ශරීර වලින් කෙඳිරි ගගා ඇයලා කියනවා මේ විදුඩබයට ශාප වේවා කියලා. ඒ භික්ෂුව මේ 500 දෙනාට ආමන්ත්‍රණය කළා. නැගණිවරුනි මොහොතක් හිතන්න. අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ මේ සංසාර ගමන බිහිසුණුයි කියා වදාලා නොවේද? නැගණිවරුනි මේ ඒ සසරේ බියකරු බවයි. මේ සසර ගමනේ යන්නට සිදු වුණොත් නැගණිවරුනි මීටත් වඩා භයානක බව තේරුම් ගන්නට. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද? අති දීර්ඝ වූ මේ සංසාර ගමනේ පැමිණෙද්දී හිස ගැසුම් කාලා විතරක් ගලාගෙන ගියපු රුධිරය එකතු කළොත් මහා සමුදුරු ජලයට වැඩි කියලා. ඒ බුදුරජුන් අදාලා නොවේද? නැගණිවරුනි මේ ගලන්නෙත් රුධිරයයි. ඔය රුධිර ගංගාව මේ ජීවිතෙන්ම නවත්තන්ට. නැගණිවරුනි ප්‍රියාය වෙන් වෙනකොට අප්‍රිය දේ උරුම වෙනකොට අඬන වැළපෙන අපි අති දීර්ඝ සංසාර ගමනේ මහා සමුද්‍රයට වඩා ඇඬුවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද? නැගණිවරුනි මේ කඩා හැලෙන්නේ කඳුළු. මේ කඳුළු ගංගාව මෙතනින්ම නවත්තන්ට. ඒ භික්ෂුව මෙහෙම ධර්මයේ සිහිපත් කළා. තෙරුවන් සරණේ පිහිටි භාග්‍යතුන් වහන්සේ ගැන පහන් සිත් ඇති මේ 500 දෙනාට මේ අවවාදයේ අනුශාසනාව ඇහෙනකොට ඇයලා හිත පිහිටුව ගත්තා. ශරීර කොච්චර දුර්වල වුණත් හිත ධර්මයේ තුලම පිහිටුව ගත්තා. ධර්මයේ මෙනෙහි කළා. ඇයලා දක්ෂ වුණා. පින්වතුනි ඒ 500 දෙනාම කලුරිය කළේ මාර්ගඵල ලබලා මේ වෙනකොට ඒ 500 දෙනාම සුගතියේ දෙවියන් අතරේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතයක් තුළින් ඉවත් කළ යුත්තේ කළු ධර්ම පාපේ ඉවත් කරන්න ඕන. සිත කය වචනයෙන් අප විසින් කරන පව් ඉවත් කළ යුතුයි. වටිනා උතුම් පින්කම් මේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුයි. ජීවිතේ පිරිසිදු කරගන්නට වෑයම් කළ යුතුයි. ඒකමයි රැකවරණේ. දැන් විදුඩබ ඇතුළු පිරිස ඒ උදෙසා වෑයම් කළේ නෑනේ. ඒ අය උත්සාහ කළේ තමන් රජ වෙන්න, තමන් බලවත් වෙන්න, තමන්ගේ පළිය කොහොම හරි ගන්න. අවසානයේ ওই විදුඩබත් ඒ පිරිසත් ගිහිල්ලා මේ යුද සංග්‍රාමයේ ජයගත්ත ශාක්‍යව සමූල ඝාතනය කරා කියලා පිරිස හොඳට එකතු වෙලා මත්පැන් බිව්වා. බීලා ගංගා කෙළවරක ගංගා යුරක හොඳටම නිින්ද ගියා. නිින්ද ගිහින් ඉද්දී පින්වතුනේ ඉහළට වැහැලා ගඟේ වතුර වැඩි වුණා. ගංගාව පිටාර ගලලා අර සියලු දෙනාම ගඟේ ගහගෙන ගියා. සියලු දෙනාම මිය පරලෝ ගියා. ඒ මිය පරලෝ ගියපු හැම දෙනාම ඊතා දුක් සහිත වූ කටුක දුක් සහිත වූ නිරයේ උපන්නා. ඒ අය නිරා දුකට ඇද වැටුනේ ඒ අයගේම ක්‍රියාවේ වැරැද්දෙන්. අර 500 දෙනා සුගති සම්පත් ලැබුවේ ඒ අයගේ හරි ක්‍රියාවෙන්. ඒ හින්දා පින්වතුනි මේක හොඳට අපි පැහැදිලි කරගන්න ඕන දෙයක්. ඒ පැහැදිලි කරගත්තොත්
අපිට අපේ ජීවිතේ හරි ලස්සනට හදාගන්න පුළුවන්. ඒ ලස්සනට හදාගන්නවා කියලා කියන්නේ මොකද්ද? නුවණ තියෙන කෙනෙක් තමන් හින්දාවත් පව් කරන්නේ නම් නැත. අනුන් නිසාවත් පව් කරන්නේ නැත. දරුවෝ නිසාවත් පව් කරන්නේ නැත. ධනයක් දේපලක් නිසාවත් පව් කරන්නේ නැත. කොටින්ම අධහැමි ක්‍රමයකින් ලැබෙන දියුණුවක් ඔහුට ඕනෙම නැත. පුළුවන් නම් අපිට ජීවිතේ මෙන්න මේ අදහසට එන්න. අපිට අධාර්මිකව ලබන පාපී විදිහට ලබන දියුණුවක් ඕනෙම නැහැ කියලා. පින්වතුනි අපිට යහපත විතරක් ඉතුරු වෙනවා. අන්න ඒ බඳු නුවණැති අදිෂ්ඨානශීලී ප්‍රඥාවන්ත ධාර්මික කෙනෙකුට සසර ගමනින් එතෙර වෙන සුළු පිරිස අතරට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි උත්සාහවත් වෙමු. අපි මේ ගත කරන කෙටි ජීවිත කාලේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගස්වාගෙන අපේ ජීවිතත් අර සුළු පිරිස අතරට එකතු කරගන්න අපි වෑයම් කරමු. ඒ උදෙසා අප කළ යුත්තේ පාපී දේවල් ජීවිතෙන් ඉවත් කරගෙන වටිනා කුසල් තුල මේ ජීවිතේ පිරිසුදු කරගන්න වෑයම් කරන එකමයි. ඒක පින්වතුනේ වෙන කවුරුත් පරිබාහිර කවුරුත් අපට කරලා දෙන්නේ නැහැ. අප විසින්ම කැප වෙලා අප විසින්ම උනන්දු වෙලා අපිමයි ඒ කරගත යුත්තේ. දැන් බලන්න අර ශාක්‍ය කුලකාන්තාව 500 දෙනාට ඒක කරගන්න පුළුවන් වුණා. ඒ වගේමයි මේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණි 500ක් දෙනා වහන්සේටත් ඒක කරගන්න ලැබුණා. ඒ කොමලා නිදහස් වුණා. ඉතින් ඒ නිසා අපිත් හොඳට මේ ධර්මයේ හිතට අරගෙන අපි මේ කෙටි ජීවිත කාලේ අපට මුණ ගැහුණා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහුණු මොහොතේ ජීවිතවල තියෙන පවිතු ලාමක දේවල් බැහැර කරගෙන පිරිසුදු දේවල්ම ජීවිතයට ලං කරගෙන සංසාර ගමනින් එතර වෙන සුළු පිරිස අතරට එකතු වෙන්න අපිත් උත්සාහවත් වෙමු. අපට ඒ සඳහා වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් උපකාරයත් අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් මීගමුව කට්ටුවේ පදිංචිව සිට මීට වසර 11කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් පියසීලී රාජපක්ෂ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මියගිය කරුණාසේන රාජපක්ෂ පියාණන්ටත් අජිත් රාජපක්ෂ සොහොයුරාටත් පියදාස විජේතිලක පියාණන්ට සහ මල්ලිකා විජේතිලක මෑණියන්ටත් සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ ඒ මිය පරලෝ ගියා වූ පියසීලී රාජපක්ෂ මෑණියන්ගේ පින්වන්ත දූ දරුවන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් එක ලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කළා වූ ඒ සුපින්වතුන්ලාට පවුලේ සෑම සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනා ජීවිතේ කරන කියන රැකී රක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දියුණුවටම පත්වෙත්වා.
කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතයේ සුවසේ පින් රැස් කරගන්නටත් සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දිනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් හැම දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා ගෞතම සසුන තුල ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.